ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. උපරිම දින 10ක් තෙක් කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි සෞඛ්‍යංශ අනාවරණය කරයි. උපරිම වශයෙන් බැලුවොත් දවස් 10කට පමණ කාලයක් මේ දරුවාගෙන් තව එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. පිරිවෙන් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේත් වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය. විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරියේදී. වසංගතයේ හේතුවෙන් ලොව රටවල් රැසක මූලික සෞඛ්‍ය සේවාවන් අඩාල වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. උපරිම දින 10ක් තෙක් කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව සෞඛ්‍යාංශ පවසනවා. මේ අතර ඊයේත් අඛණ්ඩව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 1000 සීමා ඉක්මවා වාර්තා වුණා. ගත වූ දිනේදී මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1200 සීමාව ඉක්මවා තවත් කොවිඩ් ආසාදිතයන් 1298 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,20,732ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ සිදු බවට තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,621ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීම හා වෛරසය සම්ප්‍රේෂණය පිළිබඳව ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය VJC පෙරේරා මහතා සඳහන් කළේ වෛරසය ආසාදිත වූ දරුවන් හරහා උපරිම දින 10ක් පමණ ගත වනතුරු වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බවයි. කුඩා දරුවන්ට මේ රෝගය වැළඳුනත් හුඟක් අවස්ථාවලදී වැඩි ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඒ දරුවන්ට කිසිම රෝග ලක්ෂණයක්වත් තියෙන්නේ නැහැ. හැබැයි ඒ දරුවාගෙන් තව එක්කෙනෙකුට බෝවීමේ හැකියාව අඩුවක් නැහැ. ඉතින් හුඟක් අවස්ථාවලදී අඩු වශයෙන් දවස් 5ක් 6ක් හුඟක් අවස්ථාවලදී සතියක් පමණ කාලයක් උපරිම වශයෙන් බැලුවොත් දවස් 10කට පමණ කාලයක් මේ දරුවාගෙන් තව එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. මේ අතර පවතින ඔමික්‍රෝන් අවධානම හමුවේ එන්නත්කරණය වෙත යොමු වන ජනතාවගේ වර්ධනයක් දක්නට ලැබී තිබෙනවා. ඒ අනුව බත්තර මුල්ල දියත උයනේ පිහිටි එන්නත්කරණ කඳවුර වෙතද ජනතාව වැඩි වශයෙන් පැමිණෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදීද එන්නත්කරණය පිළිබඳව අදහස් පළ කෙරුණා. දැනට ශ්‍රී ලංකාවේ මේ තුන්වන මාත්‍රාව ලබාගෙන තිබෙන මිලියන 6කට ආසන්න ජනතාවක් පමණයි. දැනට මේ ඔමික්‍රෝන් ප්‍රභේදයත් විශාල ලෙස පැතිරී යනවා. ඒ නිසා අපිට අනාගතවාදී මේ රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම එන්නත් තුන්වෙනි මාත්‍රාවත් ලබා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් සම්පූර්ණ තොගයම රටට ලැබිලා තිබෙනවා. ඉතින් රජය හැටියට විශාල ආයෝජනයක්. මේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට නම් මේ තුන්වන මාත්‍රාවත් ලබා ගන්න ලෙස අපි ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ වර්ජනයේ නිරත හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. ඒ හේතුවෙන් සිය වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බවටයි එම වෘත්තීය සමිති විසින් තීරණය කර ඇත්තේ. අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපිට ප්‍රශ්න 7ක් විතර ඉදිරිපත් කළා තිබුණා. දෙක තුනක් අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට බාහම විසඳුම් දෙන්න එකඟ වුණා. අනිත් ඒවා ඉතින් ඉදිරියේදී කතා කරලා ඒ සම්බන්ධව සාධාරණ අසාධාරණත්වය බලලා කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරලා දෙන්නම් කියන එකඟතාවයකට ආවා. මේ අතර මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 23452ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,81,659ක් ලෙසයි. ගෝලීය වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක මූලික සෞඛ්‍ය සේවාවන් අඩාල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබෙනවා.
ගෝලිය වසංගතයක් ලෙස පැතිරයමින් ඇති කොවිඩ් වෛරස වසංගතය හේතුවෙන් ලෝපුරා රටවල් 129ක මූලික සෞඛ්‍ය සේවාවන් 92%කට ඉහළ ප්‍රතිශතයකින් අඩාල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝපුරාවන එන්නත් කරන වැඩසටහන් සහ ඒඩ්ස් වැනි භයානක රෝග සඳහා වන ප්‍රතිකර්මද ඊට ඇතුළත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළේ පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැත් වූ සමීක්ෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ගෝලීය වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇති අතර ඒවායේ වැඩි දියුණු වීමක්ද සිදු වී නොමැති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ. ඒ අනුව එම කාරණා සියල්ලක්ම සලකා බලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ ලෝපුරා සියලු වැසියන් ගෝලීය වසංගතයේ මැඩලීම සඳහා එන්නත් කරණයේ ඇතුළු වසංගතයේ මැඩලීමේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි. දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් එරට තුළ වැඩිහිටියන් සඳහා චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලියාපදිංචි කර ඇති බව එරට සෞඛ්‍ය නිෂ්පාදන සහ නියාමන අධිකාරිය විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය සමග සටන් කරමින් සිටින දකුණු අප්‍රිකාවට එරට ජනතාව වෙත කඩිනම් ප්‍රතිශක්තිකරණයක් ලබා දීමේ අරමුණින් එන්නත් කරණයේ වේගවත් කිරීම සඳහා මෙම පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පසුගිය කාලවකවානුව සහ කොවිඩ් වසංගතයේ ඩෙල්ටා ව්‍යාප්තිය උග්‍රව පැවති අවධියේදී දකුණු අප්‍රිකාවේ ඇතැම් කලාපවල එන්නත් කරණයේ අතිශය මන්දගාමී මට්ටමකයි පැවතුනේ. එන්නත් ප්‍රවාහනය සඳහා වූ සම්පත් සීමාවීම, ගබඩා පහසුකම්, උණුසුම් දේශගුණය සහ අප්‍රිකාවේ ඇතැම් කලාපවලට ප්‍රවේශ වීම අපහසු වීම එලෙස එන්නත් කරණයේ මන්දගාමී වීමට හේතු වූ බව විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන්. පිරිවෙන් සහ රජයේ අනුමත පෞද්ගලික සහ විශේෂ පාසල්වල ගුරුවරුන්ගේත් වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩල සලහපෙරුම මහතා සඳහන් කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේම තීරණය මෙන්ම තවත් කැබිනට් තීරණ කිහිපයක්. ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ඇතුලේ මෙතෙක් පරිවේනාචාර්යවරුන්, රජයේ අනුමත පාසල්, පෞද්ගලික පාසල් ගුරුවරුන්, එවැගේම උපකෘත පාසල්, විශේෂ පාසල් ගුරුවරුන් සඳහා අදාළ රුපියල් 5000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නැහැ. ඊටාම පැහැදිලිව තීන්දුව අරගෙන තිබුණේ. නමුත් යම් යම් දත්තයන් නොලැබීමේ ප්‍රමාදකමත් එක්ක තමයි මේ සති කිහිපයක ප්‍රමාදයක් මේ සම්බන්ධයෙන් ඇති ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව යුක්තිය ඉෂ්ට කිරීම සඳහා තීරණය කරනු ලැබූ බව ඔබට දැනුම් දෙනවා. මහාවැලි නකල්ස් කාබනික කෘෂිකර්ම කලාපය සඳහා කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් ඉදිකිරීම සඳහා නූතනත්වයේ කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් විදියට තමයි හඳුන්වන්නේ. කෘෂිකර්ම ඇමතිවරයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඒ අවශ්‍ය විද්‍යාගාර පහසුකම්ද සහිතව වැල්ලේවල සහ ගුරුවෙල කියලා කියන ප්‍රදේශ දෙකේ ඒ අදාළ මහවැලි කලාපයට අවශ්‍ය වන සියලුම මෙට්‍රික් ටන් 2000කට වැඩිය වාර්ෂිකව නිපදවිය හැකි විශේෂ මධ්‍යස්ථානයක් කාබනික කෘෂිකර්ම කලාපය වෙනුවෙන්ම වූ අංගන දෙකක් ඉදිකිරීම සඳහා වූ අනුමැතිය ලැබුණා. ඩිජිටල් ක්‍රමවේදයන් මගින් අපේ විවිධ කටයුතු වල කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවත් ඩිජිටල් කරණයට අතු කිරීම සහ ඒ අදාළ කටයුතු ඉදිරිපත් කිරීම ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඉදිරි පියවරක් හැටියට අතිගරු ජනාධිපතිතුමා සහ ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා අතර 2019 දෙසැම්බර් මාසයේදී හමුවීමෙන් පසුව ඉන්දියානු රජය මගින් දේශ අවශ්‍ය ප්‍රදානයන් ලබා දීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ එකඟතාවයන් ලබා ගැනීම සඳහා වන අවබෝධ කිවිසුම අත්සන් කිරීමට ඊයේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ පිහිටුවා ඇති විශේෂිත ඒකකයක් වන වාණිජ්‍ය නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් උපදෙස් ලබා දීලා තිනවා ගරු අධිකරණ ඇමතුමාට ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 100ක් හොයිට වැඩි මුදලක් ආයෝජනය කිරීම පසුව එහා සම්බන්ධයෙන් පැන නැගෙන රුපියල් මිලියන 50ක මූල්‍ය සීමාව පවතින ආරවුල් පිළිබඳව නඩු විභාග කොට කඩිනමින් එම තීන්දුව ලබා දීම සඳහා විශේෂිත බලය සහිත ආයෝජන ආරවුල් මහාධිකරණයක් ස්ථාපනය කිරීමට යෝජනා කොට තිබෙනවා. ඒ හරහා මෙවැනි ආරවුල් දීර්ඝ කාලයක් ගත වීමකින් තොරව කඩිනම් නිස්සා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසෙනවා. ඒ නිසා එම විධිවිධාන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක උපදෙස් ලබා දීමටත් එම කරන ලද ඉල්ලීමට ඊයේ අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉන්ධන මිල වැඩි කිරීමට මේ සතියේ සිදුවේද? ඉන්දියානු තෙල් සමාගම ඔවුන්ගේ ඉන්ධනවල යම් වැඩිවීමක් සිදු වුණා. මම දැක්කා කන්ටෙල් නීතික සංස්ථාවේ සභාපතිතුමා කියලා තිබුණා ඒ වැඩි කිරීම නිසා වෙන්ම කන්ටෙල් නීතික සංස්ථාවට ඊට වඩා ලොකු ගැටලුවකට මුහුණ පාන සිදු වෙලා තියෙනවා කියලා. නමුත් ඊයේ දවස් වෙනකන් කැබිනට් මණ්ඩලයේවත් ඊයේ සාකච්ඡා කරේ නැහැ කන්ටෙල් නීතික සංස්ථාවේ ඉන්ධන වැඩි කරනවද නැද්ද කියලා. සමහර වෙලාවට මීට සාපේක්ෂව යම් තීන්දුව තීරණ ගන්න පුළුවන් කමක් ලැබෙන ඉඩ තියෙනවා. රටේ සංචාරක කර්ම
කර්මාන්තය මේ වෙනකොට රට බලාපොරොත්තු වෙච්ච විදිහටම වර්ධනය වෙමින් පවතිනවා. මේ වෙනුවෙන් මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න මලක පැත්තෙන් සිදුවෙන වැඩපිළිවෙල කොහොමද කියලා දැනගන්න. බලාපොරොත්තු වෙච්ච මට්ටමට යම් පමණකට සංචාරක ව්‍යාපාරය යථාවත් වෙමින් තිබෙනවා. සංචාරක මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට අපිට මේ වසර තුල මිලියන 1.2කට වඩා වැඩි සංචාරකින් පිරිසක් ළඟා වේ කියලා බලාපොරොත්තු වෙනවා. ගුවන්තොටුපළත් ගුවන් සේවා අධිකාරියත් සංචාරක මණ්ඩලයත් රටට ඇතුල් වීමේදී පහසුවෙන් රට ඇතුල් වෙන්නටත් පිටවීම ඇතුළු කාරණාවලදී උපරිම පහසුකම් සලසන්නටත් කටයුතු කරනවා. ඒත් එක්කම සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන්නටත් දැනටමත් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන කටයුතු කරමින් තිබෙනවා. රේගුව බහරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රේගුව බාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව රේගුව බහරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ පොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ තිබෙනවා. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළ බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ. එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කූට අරමුණු සහිතව ප්‍රමාණ ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ නොතිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ පොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවකට පවරා තිබෙනවා. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට නව සමාජිකයින් පත් කර තිබෙනවා. මේ අතර විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළා. අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ඒ මහතා මේ අදහස් පළ කළේ. කුරුණෑගල සිට තඹුල්ල දක්වා ඒ වගේම උතුරු අධිවේගී මාර්ගය දිකිරීම සම්බන්ධව මේ වෙනකොට වැඩපිළිවෙලක් සකසලා තියෙනවද කියලා ඔබතුමන් දැනගන්න කැමතියි. අධිවේගී මාර්ගයේ 3 වෙනි කොටසේ රඹුක්කර දක්වා අපි බාර දීලා තියෙනවා. වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආරම්භ කෙරුවේ. ඊටු කොටසේ වැඩ කොටසත් දැන් වෙද්දී ටෙන්ඩර් ක්‍රියාදාමය ක්‍රියාත්මක යන්නේ. අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු 1මාර තුල ගලගෙදරට දක්වා අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කරන්න. ඒක තමයි අපේ ඉලක්කය තියෙන්නේ. ඊළඟට දඹුල්ලටත් දැන් වෙද්දී ටෙන්ඩර් ක්‍රියාපටිය ක්‍රියාත්මක වෙමින් යනවා. ඉක්මනින් එහිත් වැඩ කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් විදේශ රැකියා කරන අය අවුරුදු 10 15 20 කරන අය ඉන්නවා. ඉතින් මම අහන්න කැමතියි දැන් අපේ රාජ්‍ය සේවයේ ඉන්න අයටත් අවුරුදු 5කට අවුරුදු 10කට සැරයක් උන්ට වාහන බලපත්‍රයක් වගේ දේවල් ලබා දෙනවා. ඉතින් විශේෂයෙන් අවුරුදු 10කට වැඩි අයටවත් ඔවුන් එහෙ පාවිච්චි කරන වාහනේ ලංකාවට ගෙන්වා ගැනීම ඔවුන් මෙහෙට එවන මුදල් ප්‍රමාණය මත සලකලා බලලා එහෙම යම්කිසි තීරණයක් ගන්න ඔබතුමාගේ අවධානය යොමු වෙනවද කියලා මම අහන්න කැමතියි. විදේශීය ශ්‍රමිකයන් මේ රටට ප්‍රේෂණය කරන ඩොලර් වෙනුවෙන් රුපියල් 240කවත් මුදලක් ගෙවන්න කියලාත් මම ඉල්ලීමක් භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා. ඒ වගේම මාගේ අමාත්‍යාංශයේ පැත්තෙන් විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එය ළඟදීම එළි දකින්නට පුළුවන්. ඒ වගේම විදේශ රටවල සේවයට යන විගමනික ශ්‍රමිකයන් සඳහා එක්සත් ජනපද ඩොලර් 15000ක රක්ෂණයක් ලබා දීම අනිවාර්ය කරන කටයුතුකුත් දැනට කරගෙන යනවා. කොවිඩ් වසංගතය සමග රටවල් වලින් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණුණා. මේ අය නැවත එම රටවල් වලට යැවීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා අරගෙන තිබෙනවාද? කොරියාවේ සිට පැමිණි අය නැවත කොරියාවේ රැකියාවලට යැවීම සඳහා කොරියන් රජය සමග සාකච්ඡා කළා. දැන් ඒ සඳහා අපි විශේෂ අවසරයක් ලබාගෙන ඒ රැකියාව සඳහා
යැවීම කරනවා. ඒ වගේම ලංකාවට පැමිණිලා පිටරට නැවත රැකියාවට බොහෝ අය ගිහිල්ලා තියෙනවා. නොගිය අය සඳහා කාර්යාංශය මගින් ඔවුන්ට මේ රටේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රදානයක් මෙන්ම ණය මුදලක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඊට අමතරව දැනට පුහුණු ශ්‍රමිකයන් පිටරට යැවීම සඳහා විශාල වැඩපිළිවෙලක් කරලා තියෙනවා. මේ වෙනකොට මේ අවුරුද්දේ මේ පළවෙනි මාසය තුල ලක්ෂයකට අධික සංඛ්‍යාවක් යවුවා. දැනටමත් විශාල ඉල්ලුමකුත් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන්න. මහකන්නේ වගාහානි වූ වී ඇතුළු භෝග 6ක් සඳහා ගොවින්ට වන්දි මුදල් ලබා දීම අද ආරම්භ කළා. මේ අතර වී අලෙවි මණ්ඩලය හරහා කාණ්ඩ දෙකක් යටතේ මෙවර මහකන්නේ වී මිලදී ගැනීමේ කටයුතුද අද දිනේදී සිදු කෙරුණා. මහකන්නේ යටතේ වී වගා කළ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ආරම්භ කෙරුණා. වී අලෙවි මණ්ඩලය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතාන සහ කාටගස් දිගල යන ප්‍රදේශවල වී මිලදී ගැනීමයි මෙලෙස සිදු කෙරුණේ. වී අලෙවි මණ්ඩලය හරහා මධ්‍යස්ථාන 29කදී මෙලෙස වී මිලදී ගැනීම සිදුවන්නේ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. දීලා ගන්න ඉස්ලාම සල්ලි මාන දෙන්න. රුපියල් 78ට තරංකාරී මිලක් තියෙන වෙලාවක තමයි අපි මේ 92 ඉඳන් 95 දක්වා වැඩි කරලා තියෙන්නේ. තව ඉස්සරහට අභ්‍යවංශේ තව වැඩි මිලකට ගන්නවා නම් රජය තවත් මිල වැඩි කරලා ගන්න සූදානම් තමයි අපි ළඟ තියෙන්නේ. අපි මේ මිල දීලා ගන්න වී ටික හාල් මිල ඉහළ යන වෙලාවක පාරිභෝගික ජනතාව වෙනුවෙන් අඩු මිලකට හාල් ලබා දීමේ වැඩපිළිවෙලක් මේක අන්තර්ගතයේ තියෙනවා කියන එක කියන්න ඕනේ. ඒ අනුව සම්භාවී කිලෝවක් රුපියල් 94කටත් කීරි සම්භා රුපියල් 95කටත් නාඩු සහල් රුපියල් 92ක මිලකටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. අපි යන ගොවියා ගැන හිතලා රජයෙන් මෙහෙම වැඩසටහනක් ගෙනිච්ච එක ගැන අතම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද සතුටුයි. මොකද ගිය කන්නේ අපි ලක්ෂයක් ගත්තා නම් PMT 100ක් දීලා ඒක ගන්න පුළුවන් මේ සැරේ 25 30ක් වගේ පොඩි ගානක්. මොකද වෙනදා වගේ රස්තිය අදුවක් නැහැ. අතන මිලියන අපිට සතුටුයි. දැන් 92කට වී ගබඩාවේ අද ඉඳන් ගන්නවා. මිලෙන් ඉහළයි අපිට පාඩු වෙන්නේ. මේ අතර පසුගිය වසරේ මහකන්නේ වගා කළ වී බඩ ඉරිඟු සෝයා අමු මිරිස් ලොකුලුණු සහ අර්තාපල් යන භෝග වර්ග 6 සඳහා වගාහානිවලට රක්ෂණ වාරකයක් අය කිරීමකින් තොරව වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කළා. ඒ අනුව ස්වභාවික හේතුන්ගෙන් සහ වන අලි හානි කිරීම වලට ලක් වූ වගා සඳහා මේ යටතේ වන්දි හිමිවනු ඇති. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී වැඩතහනමට ලක්වන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරීම හෝ පහර දීම සිදු කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්වන නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම පරීක්ෂණ අවසන් වනතුරු සිදු නොකරන බවයි. එබැවින්ම වැඩතහනමට ලක්වන නිලධාරීන් සම්බන්ධයෙන් සිදු කරන විනය පරීක්ෂණයන් සහ අධිකරණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කර තිබෙනවා. ජනවාරි මාසයේ මෙරට ආර්ථික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රන් සංචිතය ටොන් 3.1 සිට ටොන් 1.6 දක්වා පහත වැටී ඇති බවයි දැක්වෙන්නේ. ඒ අනුව රන් සංචිතයේ වටිනාකම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසානයේ පැවති ඩොලර් මිලියන 175 සිට ඩොලර් මිලියන 92 දක්වා පහත වැටී තිබෙනවා. මෙලෙස රන් සංචිතයෙන් ටොන් 1.5ක් පමණ මහ බැංකුව විසින් ජනවාරි මාසයේදී අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ. මද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගත හැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා. එය සංකේතාත්මකව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩයාකි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ රජයේ රස පරීක්ෂක ගෞරී රමණා මහත්මිය වාහන සහ උපකරණ බාර ගැනීමේ අවස්ථාව සමගින් එක්ව සිටියා.
පොත් පෑන් වෙනුවට අත්වලට හුරු වුණ රැකියාව. පුංචි දරුවන්ගේ අනාගතය විසඳන හැටි. මේ ඒ ගැන. කොංගෝ ජනරජයේ තඹ රත්රන් කෝල්ටන් කොබෝල්ඩ් සහ දියමන්ති වගේ ලෝකෙ වටිනාම කනිජ වර්ග කිහිපයක් තියෙනවා. ඇමර්සන් වනාන්තරයෙන් පස්සේ පෘථුවියේ දෙවන විශාලතම වනාන්තරය තියෙන්නෙත් කොංගෝ රාජ්‍යයේ. ඒත් දරිද්‍රතාවය සහ මානුෂීය අර්බුද කොංගෝ ජනරජයේ පුරවැසියන් පීඩාවට පත් කරන නිසා ලෝකයේ දුප්පත්ම රටවල් වලින් එකක් බවට කොංගෝ ජනරජය පත් වෙලා. ඒ නිසාම ඒ අර්බුදවලට වන්දි ගෙවන්නට මේ පුංචි දරුවන්ට සිද්ධ වෙලා. පෑනක් පොතක් අතරගන්න ඕන වයසෙදී ඔවුන් විෂ රසායනික මැද ජීවිත ගෙවනවා. කොබෝල්ට් කනිජය සොයා මේ දරුවන් පතල් කැනීම් කරන තැන්වලට සීමා වෙලා ඔවුන් වැඩ කරන්නේ දරුණු කොන්දේසිවලට යටත් වෙලා. විශ්වාස කරන්න මේ පතල් කැනීම් කටයුතු සඳහා 40,000කට අධික පුංචි දරුවන් යොමු වෙලා. සමහර දරුවන්ගේ වයස අවුරුදු 6-7ක්. ඔවුන් ඒ තරම් වයසෙන් කුඩයි. ලෝක ප්‍රසිද්ධ සමාගම් වාර්තා කරනවා කොබෝල්ට් පතල්වල ළමා ශ්‍රමිකයන්ට සිදුවන දරුණු තුවාල ගැන. ඒ විතරක් නෙවෙයි දුක්ඛිත ජීවිත සමු ගැනීම. ඉලෙක්ට්‍රොනික උපාංග විදුලි මෝටරත සඳහා විශාල තාක්ෂණික සමාගම් භාවිත කරන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් තමයි කොබෝල්ට් කියන්නේ. ඒ නිසා ඒ ඉල්ලුමට වන්දි ගෙවන්නටත් ආර්ථික සටනට මුහුණ දෙන්නටත් සිව්මැලි අත්වලින් කොබෝල්ට් සොයන මේ පුංචි දරුවන්ට සිද්ධ වෙලා. මේ දරුවන් ඉන්නේ වායු සමනය කළ කාමරවල නෙවෙයි. ගිනි ගහන අව්වේත් මහ වැස්සත් මැදයි. මේ දරුවන් ආග්‍රහණය කරන්නේ සුවඳවත් වූ දේවල් නෙවෙයි. පෙනහළු වලට හානි කරන කොබෝල්ට් සහිත දූවිලි තමයි ඔවුන් ආග්‍රහණය කරන්නේ. මුහුණු ආවරණ නැහැ. ආරක්ෂිත උපකරණ නැහැ. ඔවුන් ඒත් ලොකු සටනක. එක් පසකින් මේ හරහා පරිසරයට සිදුවන්නේත් හානියක්. මේ හැමදේම මැද පුංචි දරුවන් පාසල් යනවා වෙනුවට යන්නේ පතල් කැනීම් කරන්න. අපි හිතන පතන දේවල් අපිට නැහැ කියලා අපි කොයි තරම් පසු තැවෙනවද. හිතන්න මේ පුංචි දරුවෝ ගැන. අනාගතය ගැන පැහැදිලි දැක්මක් පවා නැතුව ඔවුන් ජීවන අරගලයත් එක්ක සටනක. අවධානය විදෙස් පුවත් වෙත. මැඩගස්කරය හරහා හමාකිය ප්‍රචණ්ඩ සුලිකුණාටුවකින් පුද්ගලයන් 69,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මැඩගස්කරේ වෙත කඩා වැදුණු දැඩි නිවර්තන සුලිකුණාටුවක් ලෙස සැලකෙන බඩ්සිරායි සුලිකුණාටුව හේතුවෙන් ඊයේ වන විට මරණ 20ක් වාර්තා වී ඇති අතර එරට අවදානම් සහ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම බට්සිරායි සුලිකුණාටුවෙන් ඇති වූ හානිය පිළිබඳ ගුවනින් සිදු කෙරෙන බහු ආංශික ආපදා තක්සේරුවක් ඊයේ මැඩගස්කරේදී ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එහි නවතම ඇස්තමේන්තුව මගින් දක්වා ඇත්තේ සුලිකුණාටුව රටපුරා හමායාමෙන් පසු 69,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි. තීව්‍ර නිවර්තන සුළුකුණාටුවක් ලෙස සැලකෙන බට්සිරායි සුළුකුණාටුව පසුගියදා මැඩගස්කරයට කඩා වැදුනේ පැයට කිලෝමීටර 200ක වේගයකින්. කෙසේ වෙතත් එහි බලපෑම් නිසා තවදුරටත් නායෑම් සහ ගංගා ආශ්‍රිත ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් 1,50,000කට අධික පුද්ගලයන් පිරිසක් අවතන් විය හැකි බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කළා. මේ අතර යුක්‍රේනය සහ රුසියාව අතර පවතින අර්බුදය දිනෙන් දින උග්‍රවීමත් සමග යම් හේකින් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවේ සිට යුරෝපයට ඇදෙන ගෑස් නල මාර්ග වසා දමන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙනවා.
යුක්‍රේනය නේටෝ සංවිධානයට එක්වීම නතර කරන ලෙස ඉල්ලමින් රුසියාව විසින් යුක්‍රේන දේශසීමාවේ හමුදා බල ඇනි ගොඩනැංවීම බටහිර රටවල විරෝධයට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පසුගියදා ප්‍රකාශ කළේ යුක්‍රේන ආක්‍රමණයක් සිදු වූහොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා බෝල්ටික් මුහුද යටින් ඉදිකර ඇති කිලෝමීටර් 1225ක් පමණ දිග ඇති ගෑස් නල මාර්ගය වසා දමන බවටයි. වසර 5ක් මුළුල්ලේ ඉදිකළ එම නල මාර්ගය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11කට අධික වනවා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි 9 වැනිදා. මිෂනාරි පාලනය නිසා දරුණු බලපෑමකට ලක්ව තිබූ බුදුදහම පංචමහා වාදය මගින් යළිත් මෙරට නගා සිටුවීම වෙනුවෙන් මහඟු මෙහෙයක් ඉටු කළ අතිපූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ උපත ලබා ඇත්තේ 1823 වසරේ පෙබරවාරි මාස 9 වන දිනයි. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව විලියම් ජී මෝගන් විසින් හඳුන්වා දී ඇත්තේ 1895 වසරේ පෙබරවාරි මාස 9 වන දිනයි. ඔහු මුලින් එම ක්‍රීඩාව මින්ටෝන් නෙට් නමින් නම් කර තිබූ අතර ඉන්පසුව එය වොලිබෝල් ලෙස නම් කර තිබෙනවා. සෝවියට් සංගමය විසින් සෝවියට් සංගමයේ සාලියට් 4 අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කළ සෝයුස් 17 සෝවියට් අභ්‍යවකාශ යානය නැවත පෘථිවියට පැමිණ ඇත්තේ 1975 වසරේ පෙබරවාරි මාස 9 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.